නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ මීට වසරකට පෙර මිය පරලොවගිය ආර්.එම්. සුජීව ප්‍රියංකර රාජපක්ෂ පුතුණුවන්ට පින් අනුමෝදන් කිරීම පිණිස බලල්ල හැරමයාගම පදිංචි පින්වත් බණ්ඩාර මැණිකී පින්බර මාතාව විසින් ප්‍රධාන අරමුණු බවට පත්වලා තියෙන බලල්ල හැරමයාගම විසූ අවුරුදු 21ක් ආයු විඳ මීට වසරකට පෙර මිය පරලොවගිය ආර්.එම්. සුජීව ප්‍රියංකර රාජපක්ෂ පින්බර පුතුට පින් අනුමෝදන් කරන උදාර අදහසින් තමයි පින්වත්නි අද උතුම් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, අපිට මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයේ අපි මේ කතා කරමින් සිටි විශේෂයෙන්ම සර්වඥ නිතින් දැක්ක ප්‍රතිපදාවක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරවල කෙලෙස් දුරු කරවන. මේ සබ්බත්තගාමිනී පටිපදං යථා භූතං පජානාති කියන උතුම් අවබෝධී පීඨා ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන උතුම් ප්‍රතිපදාවන් ගැන අපි කතා කරමින් හිටියේ. එතකොට අපි මේ මෙතනදී කතා කළා හරි ආශ්චර්යයි. එතකොට මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංඝ රත්නය යම් කෙනෙක් බැහැ දකින්න යන්න කල්පනා කරනවද, බැහැ දකින්නවද, ඒ දැකීමම ඔහු ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා පින්වත්නි. ඒ බුදුමුවින් වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මයක් ඇද්ද? ඒ සද්ධර්මයේ යම් කිසි කෙනෙක් ශ්‍රවණය කරනවද ශ්‍රේෂ්ඨ බවට පත් කරන ප්‍රතිපදාවේ බැසගත්තු කෙනෙක්. හරි ආශ්චර්යයි. ඒ ධර්ම ශ්‍රවණය කරමින් ශාස්ත්‍රුන් වහන්සේ ගැන මොහොතක් හරි ශ්‍රද්ධාලාභීතිය උපදිනවද? ඒ ධර්මයේ ගැන මොහොතක් හරි ශ්‍රද්ධාලාභී උපදිනවද? ශ්‍රාවක සංගරුවන ගැන මොහොතක් හරි ශ්‍රද්ධාලාභී උපදිනවද? ඒ සෑම මොහොතකම මේ කෙනා ශ්‍රේෂ්ඨ බවට පත් කරන ප්‍රතිපදාව යාගේ ජීවිතේ වැඩි වැඩි යනවා. ආශ්චර්යයි. මේ ධර්ම දානය කියන්නේ ආශ්චර්ය පින්කමක් පින්වත්. එතකොට දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ ශ්‍රේෂ්ඨ පිනක් උපද්දනවා. ශ්‍රේෂ්ඨ බවට පත් කරවන ප්‍රතිපදාවක දෙව් මිනිස් ලෝකයා නිරත කරවනවා. ශ්‍රේෂ්ඨ බවට පත් කරන ලාභයක් දෙව් මිනිස් ලෝකයාගේ හිතේ උපද්දනවා. එතකොට එවන් උදාර දෙයක් ධර්ම දානය දිදී කළොත් පින්වත්නි, සසරට යනකොට ඒ ධර්ම දාන දෙන පිරිසට මොකද වෙන්නේ? ශ්‍රේෂ්ඨ බවට පත් කරවන ප්‍රතිපදාවේ යොමු කරවන්න අනුග්‍රහ සැලසෙන මේ පින හේතු වෙනවා පින්වත්නි. ශ්‍රේෂ්ඨ බවට පත් කරවන චිත්තසංතානයේ ගුණ සම්පatti උපදන්න මේ පින තමන්ට අනුග්‍රහ කරනවා පින්වත්නි. ඒ නිසා මේක සුළුපටු පිනක් නෙවෙයි. ධර්ම දානය දෙන පිරිස තමන් කරන උදාර පින තමන් ශ්‍රේෂ්ඨ භවයේ හිමිකරුවෙක් බවට පත් කරනවා. ධර්ම දානයක ආශ්චර්යය. ඉතින් අපි මේ දේශනාවේදී කතා කළා. එතකොට අද දවසේ අපිට කතා කරන්න තියෙන ඊළඟ අනුත්තරීය කරුණු ටික පින්වත්නි. සික්ඛානුත්තරියං ච කතං හෝති. හික්මීමෙන් කෙනෙක් ශ්‍රේෂ්ඨ බවට පත් වෙන්නේ කොහොමද? ඉද වික්ඛවේ ඒකච්ච හත්තිස්මි සික්ඛති හත්තිස්මිපි සික්ඛති. මේ හස්තීන් දමණය කරන්න එයා පුරුදු වෙනවා කියනවා. ඒ වගේම තමයි මේ අස්සය හික්මවන්න පුරුදු වෙනවා කියනවා. රතස්මින්පි සික්ඛති රත හසුරවන්න පුරුදු වෙනවා කියනවා.
ධනුස්මින් පිසික්කති දුනු ශිල්පයට පුරුදු වෙනවා කියනවා. මේ විදියට උසස් දේවල් ශිල්ප ශාස්ත්‍ර තුල හික්මෙනවා කියනවා. ඒව තුල පනපවන්ට ජීවිතේ. සමනස්සවා පන බ්‍රාහ්මනස්සවා මිච්ඡා දිට්ඨිකස්ස මිච්ඡා පටිපන්නස්ස සික්කති. හරි පුදුමයි පින්වත්නි. මිත්‍යා දෘෂ්ටික ප්‍රතිපදාවේ ඉන්න මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණේ කියූ මිත්‍යා දෘෂ්ටියක් පුරුදු කරන්න යා හික්මෙනවා කියනවා. මිත්‍යා දෘෂ්ටික ප්‍රතිපදාවක් තුල හික්මෙනවා කියනවා පින්වත්නි. එහෙනම් මේ ලෝකෙට විවර වෙච්ච මිත්‍යා අදහස් තුල හික්මෙන දැන් යා පුරුදු වෙන කෙනෙක්. ඒ දේවල් කතා කරනවා, ඒ දේවල් වලට කටයුතු කරනවා, ඒ දේවල් හොයලා බලනවා. හික්මෙන පුරුදු වෙනවා එතකොට. අත්තේසා භික්කවේ සික්ඛා නේසා නත්ථීති වදාමි. ඒ වගේ හික්මීම් තියෙනවා කියනවා. නෑ කියන්නේ නෑ කියනවා. හැබැයි පින්වත්නි සාචකෝ ඒසා භික්කවේ සික්ඛා පින්වත් මහණ එවැනි හික්මීම් හීන බවට පත් කරනවා කියන මේ මොහොතේද. ලේසි නෑ පින්වත්නි. මනුස්ස ලෝකෙ හිටියත් හීන බවට පත් කරන ප්‍රතිපදාව ඩිංග හදා ඉන්න කෙනෙක්. ග්‍රාම් බුලඳ බවට පත් කරන ප්‍රතිපදාවක් තුළ හික්ම ඉන්න කෙනෙක්. පුතජන බවට පත් කරවන ප්‍රතිපදාවක් තුළ කියන තොට ඒ කෙනා ඉන්නේ. අනාරි බවට පත් කරවන ප්‍රතිපදාවක් තුළ කියන ඒ කෙනා හික්ම ඉන්නේ. අර්ථවත් බවක් නැති ප්‍රතිපදාවක් තුළ හික්ම ඉන්න කෙනෙක් බවට පත් වෙනවා කියන පින්වත්නි. ලේසි නෑ පින්වත්නි. ඒ කෙනාට මොකද වෙන්නේ? නිබ්බිදාය. කලකිරීම පිණිස ඒ හික්මීම යට හේතු වෙන්නේ නැහැ කියනවා. හරි පුදුමයි පින්වත්නි. වෙන විරාගාය. විරාගී බවක් ඒ ප්‍රතිපදාවෙන් උපද්දලා දෙන්නේ නැහැ කියනවා. නිරෝධාය. නිදහස් වීමට අවිද්‍යාවෙන් තණ්හාවෙන් හිත නිදහස් කරගන්න මේ ප්‍රතිපදාව අනුග්‍රහ කරන්නේ නැහැ කියනවා. උපසමාය. අඩු ගානේ සංසිඳීමක්වත් මේ ප්‍රතිපදාවෙන් ඇති කළ දෙන්නේ නැහැ කියනවා. ඒ විතරක් නෙවෙයි අභිඥාය විශේෂ ඥාන චතුරාර්ය සත්‍ය අවබෝධ නිවන කියන තැනට කිසිසේත් ඔහු එකතු කරන්නේ නැහැ කියනවා පින්වත්නි. අහෝ පින්වත්නි අපි මේ පුරුදු කරන දේවල් කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද? කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද? සසරේ කල්ප ගානක් අපි යහපත් ප්‍රතිපදාවෙන් බැහැර කරන්න මේ ශ්‍රද්ධාව, ඒ සොයාගෙන යෑම, ඒ ශ්‍රවණය, මේ කියන හික්මීම තමන්ට හේතු වෙන්න පුළුවන් පින්වත්නි. භයානකයි. ලේසි නෑ. ඒකයි එතකොට අපිට හොඳට පැහැදිලි මේ දේවදත්තල කෝකාලිකල ඒ භාගතුන් වහන්සේ වැඩ සිටින කාලෙම ශාස්ත්‍රුන් වහන්සේ දැකත් ඇසුරු කරත් ඒ අවස්ථාව මගහැරුණා කියලා කියන්නේ එහෙනම් ඒකේ රහස තේරෙනවා අපිට. කොහොමද රහස? දැන් කොය මට මතකයි ලිච්ඡවි මේ සුණක්කත්ගෙන් ලිච්ඡවි පුත්‍රයා භාගතුන් වහන්සේ උපස්ථාන කර හිටියේ. හෙළුවෙල්ලෙන් ඉඳලා නිගණ්ඨයෙක් දකිනවා මෙන්න සොඳුරු ගුණ ඇති රහතන් වහන්සේ නමක් කියලා. ඒක හිතා ගන්න පුළුවන් පින්වත්නි මේකට හේතුව මොකද්ද? සසරේදීවත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මේ කියන ප්‍රතිපදාවන් තුල බැසගෙන නැහැ. ඒ කියන්නේ මොකද්ද? තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකේ මුණ ගැහෙන්න ගිහින්නේ. තථාගත ශ්‍රී සද්ධර්මය අහන්න කන් යොමල නැහැ. ඒ තථාගතයන් වහන්සේ ගැන ශ්‍රාවක සංගරුවන ගැන ඒ උතුම් ධහම ගැන හිතේ ශ්‍රද්ධාව පැහැදීමක් උපද්දන්න කටයුතු කළා නැහැ. ඒ විතරක් නෙමෙයි. ඒ තථාගතයන් වහන්සේ වදාළ යම් බණපදයක් මේ විදියට කයින් වචනින් මනසින් පුරුදු කරන්න කියලා තිබ්බද? එහෙම දෙයක් මොහොතකටවත් පුරුදු කරන්න කටයුතු කළා නැහැ. ඔන්න රහස. අපිට වර්ධින එකේ රහස ඔන්නෝක තමයි පින්වත්නි. දැන් තේරෙනවනේ පින්වත්නි වර්ධින එකේ රහස. යම් කෙනෙකුට වර්ධිනව නම් වර්ධින් තියෙන මෙතන තමයි පින්වත්නි. මේ වැරද්ද සසරේ හදාගෙන නැහැ. නොවර්ධින මගට පිවිසිලා නැහැ. ශ්‍රේෂ්ඨත්වයට පත් කරන මගට පිවිසිලා නැහැ. උදාර බවට පත් කරන මගට ඇවිල්ලා නැහැ. මේ ජීවිතේ පින්වත් අන්න ඒක කරගන්න. අන්නේ දේ කරගන්න බලන්න ඊළඟ බුදුරජාණන් දේශනා කරන හරි ආශ්චර්ය පින්වත්නි. යෝචකෝ භික්ඛවේ තථාගතප්ප වේදිතේ ධම්ම විනයේ. අදි සීලම්පි සික්ඛති අදි චිත්තම්පි සික්ඛති අදි පඤ්ඤම්පි සික්ඛති.
නිවිට්ට සද්දෝ නිවිට්ට ප්‍රේමෝ ඒකාන්තගතෝ අභිප්පසන්නෝ. හැබැයි පිහිටි ප්‍රේමයෙන් පිහිටි සද්ධාවෙන් ඒකාන්ත වූ ප්‍රසාදයකින් ඒකාන්තගත වූ ප්‍රසාදයකින් අධි සීලයේ හික්මෙන්න කියන. අධි චිත්තම්පි සික්කද කියන පින්වත් ධ්‍යාන හතරේ හික්මෙන්න කියන භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනා කළ ධ්‍යාන හතරේ. දින බලන්න මේ භාග්‍යතුන් වහන්සේ වදාළ අධි සීලයේ හික්මීමත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. ලීසි පාස් එක නෙවෙයි පින්වත් නේ. දැන් අද සීලයට ගරහන සමහර රහතුන්යයි කියා ගන්නා වර පිරිසක් ඉන්න ඕනේ. ඒතර මේ මොකද්ද මේ කියන්නේ එතකොට මේ? ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියලා බුදුන් ඉතින් දකිනවා. එහෙම දැකලා දේශනා කරන අධි සීලයේ හික්මෙන ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. අධි සීලයේ හික්මෙන්න අධි සිත පුරුදු කරන්න, අධි ප්‍රඥා පුරුදු කරන්න කියන. අධි ප්‍රඥා කියන්නේ කොහොමද පින්වත්නි? චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න මහන්සි ගන්න එක. පටිච්චසමුප්පාද තේරුම් ගන්න මහන්සි ගන්න එක. පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම තේරුම් ගන්න මහන්සි ගන්න එක. අධි ප්‍රඥා පින්වත්නි. සතර සතිපට්ඨාන තේරුම් ගන්න මහන්සි ගන්න එක අධි ප්‍රඥාවට අයිති. නීවරණ ධර්ම තේරුම් ගන්න මහන්සි ගන්න එක අධි ප්‍රඥාවට අයිති පින්වත්නි. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන දේවල් උපදව ගන්න තේරුම් ගන්න මහන්සි ගන්න එක අධි ප්‍රඥාවට අයිති. ඒතර මෙන්න මේ දේවල් අධි ප්‍රඥාවට අයිති. මේ දේවල් හඳුනගෙන මොකද්ද කරන්න ඕන? ටික ටික පුරුදු වෙන්න ඕනේ දේවල් තුළ. කොහොමද හැබැයි? හැබැයි පිහිටි ප්‍රේමයකින් විවේචනය කර කර අර මැරෙන්න බැරි කමට එහෙම නෙමෙයි පින්වත් මේක. ප්‍රතිපදාවක් කියලා හිතලයි කරන්න ඕනේ මේක. කෙලෙස් දුරු කරන ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ප්‍රතිපදාවකයි මම මේ ඉන්නේ කියලා අරක වෙන්නේ කොහොමද මේක වෙන්නේ මොකද මම මෙච්චර කල් හිටියේ අනේ මට මෙහෙම නෑ නේද? එහෙම අඬා යන ගමනක් නෑ පින්වත්නි. එහෙම නෙමෙයි ප්‍රතිපදාව ශ්‍රේෂ්ඨයි කියලා සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ දැක්කනම් අපිට තියෙන ශ්‍රද්ධාව ඇති කරගන්න ශාස්ත්‍රුන් වහන්සේ දැක්ක මේ ප්‍රතිපදාව වෙනකොට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා කියලා මං එන පුරුදු කරනවා කියන තැනට එන්න ඕන පින්වත්නි. ඒකට තමයි නිවිට්ට සද්දෝ නිවිට්ට ප්‍රේමෝ කියලා කියන්නේ. මේක කවදා අයියෝ මේක අවසන් කරන්නද? එහෙම වුණා හිතුවට පින්වත්නි මේක අවසන් වෙන්නේ නැහැ. අපිට හැමතිස්සෙම පහදින්න ඕන ප්‍රතිපදාවට. ඇයි ශාස්ත්‍රුන් වහන්සේ දැක්කා මේ කියන ප්‍රතිපදාවෙන් කෙනෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා කියලා. ආයින් ඉහට දෙයක් හිතන්න දෙයක් නැහැ. ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රද්ධාව කියන්නේ ඕක තමයි පින්වත්නි. ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රද්ධාව කියන්නේ ඕකට. පුළුවන් නම් අන්නේ ශ්‍රද්ධාව හදාගන්න. බුදුරජාණන් වහන්සේ මෙහිම දේශනා කළා මම ඒ නිසා මේක පුරුදු කරනවා. භාග්‍යතුන් වහන්සේ මෙහිම දේශනා කළා ඒ නිසා මම මේක පුරුදු කරනවා. භාග්‍යතුන් වහන්සේ මේ අයුරින් වදාලා මං ඒ නිසා මේක පුරුදු කරනවා. එච්චරයි පින්වත්නි. එතකොට යා ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ප්‍රතිපදාව ගැන සැක නැහැ උට. විමති ඇති කරගන්නේ. අයියෝ කොහොමද අරකද මේකද කියලා එහෙම එකක් නැහැ පින්වත්නි යාට එතකොට. එයා පාඩුවේ අහිංසකව තමන්ගේ පාඩුවේ තමන් ප්‍රතිපදාව වඩා ඉන්නවා. තමන්ට පුළුවන් ආකාරයෙන්. අන්න බුදුරජාණන් දේශනා කළා ඒතදනුත්තරියම් භික්ඛවේ සික්ඛානං ඔය දේවල් තුළ හික්මීමම මොකද වෙන්නේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන හික්මීමක් පින්වත් මහණෙනි කියලා භාගතුන් දේශනා කළා. සත්තානම් විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමයි හරිපදුමයි සත්‍යය ටික ටික පිරිසිදු කරනවා කියනවා. ශෝක පරිදේව දුක් දුම්නස් සංසිඳවනවා කියනවා. දුක් දුම්නස් වලින් නිදහස් කරනවා කියනවා. ඥායස් අධිකමයි විශේෂ ඥානෙ උපද්දලා දෙනවා කියනවා. නිබ්බානස සච්ච කිරියාය නිවන සාක්ෂාත් කරවල දෙනවා කියනවා. යදිදන් තථාගතප්ප වේද්දේ ධම්ම විනයේ තථාගතයන් වහන්සේ අවබෝධ කළ වදාළ ධර්ම විනය තුල යම් කෙනෙක් හික්මෙනව නම් අදි සීලේ අදි සිතේ අදි ප්‍රඥාව හික්මෙනව නම් කොහොමද? හැබැයි පැහැදුණු ප්‍රේමයෙන් පිහිටි ප්‍රේමයෙන් පිහිටි ශ්‍රද්ධාවෙන් ඒකාන්ත වෙච්ච සිතින් ප්‍රසාදයට පත් වෙච්ච හිතින් තමයි කරන්න ඕන. සැක හදා උක අයියෝම කළාට වෙයිද මෙහෙම වෙලාට මෙහෙම වෙයිද එහෙම හිතන්නේ නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ අයුරින් බදාලා මම මේක මේ අයුරින් පුරුදු කරනවා එච්චරයි. අරක වෙන්නේ කොහොමද මේක කවදාවත් එහෙම හිතන්න එපා පින්වත්නි. මාර්ගය ගැන අපිට මාර්ගය වෙනුවෙන් වඩන්න යම් දෙයක් ඇද්ද? ඒක වෙන විදි හොයන්න යන්න එපා. ඒ සියල්ල භාගතුන් දැකලා තියෙන්නේ. ශ්‍රද්ධාවට අයිති නෑ ඒවා හොයන ඒවා.
දැන් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා නම් ශ්‍රාවක සංඝ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවක සංඝරත් බැහැදකින් යන ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා කියලා ඔබට තියෙන ඒක කරන එක විතරයි. ඒ සිතුවිල්ල පහල කර කර ඒක කර කර ඉන්නවා. ඒ දෙව්මිනිස් ලෝකයා සසරින් ඈතර කළ ධර්මය අහන්න, ධර්මය අනිත් අයට අහන්න සලස්වන්න යම් ප්‍රතිපදාවක ඉන්නකොට ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා කියලා දේශනා කළා නම් තමන්ට තියෙන ඒක කරන එක විතරයි. ඒ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය ගැන ශ්‍රද්ධාලාභයක් උපද්දනකොට තමයි ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා කියලා දේශනා කළා නම් තමන්ට තියෙන්නේ හිතේ පොඩ්ඩක් හරි සදහැහිතක් ඇති කරගන්න එක විතරයි. එච්චරයි. මොහොතක් හරි සදහැහිතක් ඇති කරගන්න මහන්සි ගන්න. සීලේ පිහිට වෙන දේවල් කරගන්න එපා. මේ සදහැසිතක්ම ගොඩනගා ගන්න මහන්සි ගන්න. දිනෙන් දින මොකද්ද කරන් තියෙන්නේ? සදහැහිතක් ඇති කරගන්න. එච්චරයි. තීරණ තැනින් පුරුදු කරන්න. අනික් කාරණේ කොහොමද? අදි සීලේ, අදි සමාධි, අදි ප්‍රඥා තුළ මේකෙන් දැන් අදි සීලේ කොහොමද පුරුදු කරන්නේ? දැන් භාග්‍යතුන් වහන්සේ වදාළ සීල්පද ටික පුරුදු කරගෙන යනවා යා. ඊළඟට එයාට සමාධිමත් හිතක් ඇති කරගන්න යම් පොඩි මහන්සියක් ගන්නවා යා. නැති වුණාට කමන්නේ මහන්සි වෙන්න පින්වත්. නැති වුණාට කමන්නේ මහන්සි වෙන්න. භාග්‍යතුන් දේශනා කළා අදිසිතක් පුරුදුනොත් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා කියලා මම එන එක පුරුදු කරනවා. එච්චරයි. විනාඩි 5 ආනාපාන සතිය වඩා ඉන්න දවස ගන්න. උදේ හවසරේ අනුශාසනාව සිහි කළා. කාලයක් යනකොට තව පහසුවක් තුනොත් 10 පුරුදු කරනවා. ඒක උදේ හවසරේ. කාලයක් යනකොට පුළුවන්කම තුනොත් 15 පුරුදු කරන උදේ හවසරේ. අනුශාසනාව කළා කියන තැනට එන්නේ හැමතිස්සෙම පින්වත්නි. වෙන විදිය අයියෝ හිත වැඩෙන්නේ නැහැ නේද? අයියෝ හිත සමාධිමත් වෙන්නේ නැහැ නේද? එහෙම හිතනකොට සද්ධාවට හානි වෙනවා තමන්ගේ. ඊළඟ දේශනා කළ බුදුරජාණන් වහන්සේ පින්වත්නි හරි ලස්සනයි. පාරිචර්යානුත්තරීයංච කතං හෝති ඉද බික්කවේ ඒකච්චෝ. පාරිචර්යය කියන්නේ පින්වත්නි සේවා කටයුතු. ඉද බික්කවේ ඒකච්චෝ කත්තියම්පි පරිචරති. ශස්ත්‍රීයන්ට රජවරුන්ට බැල මෙහෙවරකම් කරනවා කියන සේවා කටයුතු කරනවා කියනවා. බ්‍රාහ්මණම්පි පරිචරති. බ්‍රාහ්මණයන්ට සේවා කටයුතු කරනවා කියනවා. ගහපතිම්පි පරිචරති. ගෘහපතීන්ට සේවා කටයුතු කරනවා කියනවා. උච්චා වාචං වාපන පරිචරති. උසස් අයට ගිහිල්ලා සේවා කටයුතුකම් කරනවා කියනවා. බැල මෙහෙවර කරනවා කියනවා. ඔන්න අපි ගිහිල්ලා එක එක්කෙනාට මොකද කරන්නේ? අපි බැල මෙහෙවරකම් කරනවා. සරල විදියට කියනවනේ. ඒ සමනම්වා බ්‍රාහ්මණම්වා මිච්ඡා දිට්ඨිකම් මිච්ඡා පටිපන්නම් පරිචරති. මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණේ බ්‍රාහ්මණේ කොයාගෙන ගිහිල්ලා බැල මෙහෙවරකම් කරනවා කියනවා. එයාගේ දේවල් හොයලා බලලා කරලා දෙනවා කියන පින්වත්. අත්තේසම් බික්කවේ පාරිචර්ය. පින්වත් මහණනි වගේ බැල මෙහෙවරකම් සේවා කටයුතු තියෙනවා කියනවා. නේසන් නත්තිති වදායි මම නෑ කියන්නේ කියනවා. සාචකෝ ඒසා බික්කවේ පාරිචර්යා හරි පුදුමයි පින්වත්නි. නමුත් ඒ කිව්ව සෑම බැල මෙහෙවරකමක්ම හීන බවට පත් කරනවා කියනවා. අහෝ අපේ ජීවිතේ අපි මේ සසර පුරාවට එනම් ඉර දැන් මේවත් එක හොඳට බලද්දි තේරෙනවා පින්වත්නි. පියවරක් තියලා යම් කිසි කෙනෙක් හොයාගෙන යන පියවරක් තියලා තියෙනවා නම් ඒ ඔක්කොම පියවරවල් මම හිතන්නේ වැඩිපුර තියෙන්නේ පුතත්ජන බවට පත් කරන පියවරවල්. දහමක් හොයාගෙන ගියා නම් පුතත්ජන බවට පත් කරන දහමක් හොයන් ගින් තියෙන්නේ. පැහැදුනා නම් පුතත්ජන බවට පත් කරන පැහැදීම වල පැහැදිලා තියෙන්නේ. හික්මුණා නම් පුතත්ජන බවට පත් කරන හික්මීම් තුළ හික්මලා තියෙන්නේ. කෙසේනම් එතකොට ශ්‍රේෂ්ඨ වෙන්නද අපි? කෙසේනම් ශ්‍රේෂ්ඨ වෙන්නද පින්වත්නි? මේ ජීවිතේවත් මේ ශ්‍රේෂ්ඨ බවට පත් කරන දේ තුළ හික්මෙන මහන්සි ගන්න. ඒ නිසා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන බෝධියට බැල මෙහෙවරකම් කරන්න. භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන චෛත්‍යයට බැල මෙහෙවරකම් කරන්න. භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන පිළිම වහන්සේට බැල මෙහෙවරකම් කරන්න. භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන ධාතුන් වහන්සේට උපස්ථාන කරන්න. ශ්‍රාවක සංගරුවන සිහි කරගෙන රහතන් වහන්සේලා සිහි කරගෙන මේ ධාතුන් වහන්සේට උපස්ථාන කරන්න. සෑයට උපස්ථාන කරන්න. සංඝයා හොයාගෙන ගිහලා ඉන්නේ කුටි විහෙර විහාර පිරිසිදු කරලා අතුපතු ගාලා දීලා පුළුවන් වෙලාවට ඒක කරන්න ගිහිල්ලා දානමාන හදලා දෙන්න සිවුරු පිරිකර හොයලා දෙන්න
ඕනේ පායකම් පුළුවන් විදිහට ඉෂ්ට කළ දෙන්න ඒ බැල මෙහෙවරකම තමන් ශ්‍රේෂ්ඨත්වයටපත් කරනවා. හැබැයි සිහි කරගන්න ඕන ශාස්ත්‍රුන් වහන්සේ, එහෙම නැත්නම් ආර්ය මහා සංඝරත්නය, එහෙම නැත්නම් දෙව් මිනිස් ලෝකයේ සසර දුකින් ඈතර කරන දහම අරමුණු කරගන්න ඕන. ඒ තෙරුවන් වෙනුවෙන් මම බැල මෙහෙවරකම් කරනවා කියන අදහසින් තමයි කරන්න ඕන. නැත්තම් මොකද වෙන්නේ? නැත්තම් පොඩි කලකින් අපි බැල මෙහෙවරකම් නැති වෙලා යනවා. ඒ කොහොමද? ඇයි පින්වත්නි අපි කියනවා බැල මෙහෙවරකම් කරන්න අපිත් එක්ක කතා කරන්නේ ආයන්නේ නැහැ කියලා හිතනවා. අපිත් එක්ක hina වෙන්නේ මන්නම් කරන්නේ නැහැ කියලා හිතනවා. අපිට වෙන කෙනෙකුට විශේෂත්වයක් දැක්කුවා ආයෙම පැත්ත බලන්නේ නැහැ කියලා හිතනවා. මං අච්චර ගිහිල්ලා බැල මෙහෙවරකම් කළා අපිට පින් අනුමෝදන් කළෙත් නැහැ. අපිට විශේෂත්වයක් දැක්වෙත් නැහැ. අපිට වඩා අනිත් අයට විශේෂත්වයක් දැක්වුවා. ඔන්න හිතේ දෝංකාර දෙන්නේ. එතන මොකද වෙන්නේ? අර බැල මෙහෙවරකම් ඔක්කොම දවසයි දෙකයි. අපි ගිහින් තියෙන දොරකමක් හොයාගෙනද? ප්‍රතිපදාව නිරත වෙනනේ අපි ගිහින් තියෙන්නේ. කොහොමද? අනිත් එක්කිනාගේ සිනාවයි, අනිත් එක්කිනාගේ කතාවයි, අනිත් එක්කිනාගේ විශේෂයෙන් අපි පිළිගන්න එකයි හොයාගෙන තමයි අපි ගිහින් තියෙන්නේ පින්වත්නි. ඒ කියන්නේ අන්තර ඒ ගියපු ගමන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හොයාගෙන ගියපු ගමනක් මිසක සාමාන්‍ය සසරේ පුරුද්දට හීන දේවල් මෙහිව්වා මිසක හැබැයි පින්වත්නි අපිට ඔය තුන් තැනේදී බැල මෙහෙවරකම් කරන්න යනකොට අටුවා ටීකා ටිප්පණි හෙව්වට hina වුණාද නැද්ද පින් අනුමෝදන් කළාද නැද්ද කියලා හොයලා හිටියට අපි සසරේ ඕන තරම් සල්ලි වෙනුවෙන් අසත්පුරුෂයෝ ගාව අපි වැටිලා කෙල හලාගෙන අපි කොච්චර කටයුතු කරලා ඇද්ද? සල්ලි කොලයක් වෙනුවෙන් වේලක් කන්න අසත්පුරුෂය වෙනුවෙන් අපි කොච්චර අසත්පුරුෂයෝ ගාව කොච්චර අපි තාඩිය මුගුරු දාගෙන කොච්චර වෙහෙසිලා ඇද්ද? කුමක් වෙනුවෙන්ද? සල්ලි කොලයක් වෙනුවෙන්, එක්ක ලාභයක් වෙනුවෙන්, එක්ක සත්කාරයක් වෙනුවෙන්, එක්ක කීර්තියක් වෙනුවෙන්, එක්ක ප්‍රශංසාව වෙනුවෙන්, ආර්ය බවට පත් කරන ප්‍රතිපදාවක් වෙනුවෙන් අපි කැප වෙලා නැහැ. ඒකයි අපිට මේ ජීවිතේ මේ පාරිචර්යාවන් කරන්න අමාරු එකයි. අපි හොයන්නේ අපේ හිත හොයන්නේ වෙන දෙයක්. පිළිගැනීමක් හොයනවා අපේ හිත. Tamanට විශේෂත්වයක් හොයනවා අපේ හිත. විශේෂත්වය දුන්නොත් කරනවා. හැබැයි ශ්‍රේෂ්ඨ බවට පත් කරන්නේ. විශේෂත්වය නොලැබුණොත් කරන්නේ. එහෙම නෙමෙයි පින්වත්නි අපි නිවන් මඟ අරමුණු කරගෙන ප්‍රතිපදාවක නියැලෙන්න. නිවන් මඟ අරමුණු කරගෙන ප්‍රතිපදාවක නියැලෙන්න. හදවතින් කරන පුංචි දේ වෙන්න පුළුවන්. සමහර බෝධි ආමන්ත්‍රණ එක Tamanට කරලා ඉන්න පුළුවන් නම් කරලා ඉන්න. චෛත්‍ය මලුව පිරිසුදු කරලා ඉන්න පුළුවන් නම් කරලා ඉන්න. ඒ මල් තැන්පත් කරන ආසන ටික භාගතුන් හතර කරන උපස්ථානයක් විදිහට සලකලා කරලා ඉන්න පුළුවන් නම් කරලා ඉන්න. සංඝයා ඉන්න විහාරයේ ආර්ය මහා සංඝයා රත්නයේ පහසුවෙන් ඉන්න හේතු වේවා කියලා පිරිසුදු කරලා ඉන්න පුළුවන් නම් කරලා ඉන්න. දෙව් මිනිස් ලෝකයට මේ නිමල දහම මේ පැතිරේවා කියන අදහසින් යම් දෙයක් පොඩි දෙයක් කරන්න පුළුවන් නම් කරන්න. හදවතින් කරන දේ කරන්න නිවන අරමුණු කරගෙන. ඒ පාරිචර්යාව ඔබ ශ්‍රේෂ්ඨත්වයට පත් කරනවා. මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා මේ එක එක්කෙනාගේ ප්‍රලාප ඔබ පිළිගන්න කෙනෙක් වෙන්න එපා. ඔබට මතක ඇති අර විවිධ පින්කම් කරනකොට නිඳා කරන පිරිසක් පිහිවිලා ඉන්නවා. ඒතරේ පාරිචර්යාවන් වල ශ්‍රේෂ්ඨ බව දන්නේ නැහැ. අඩු ගන්න මේවා කියුවත් ශ්‍රද්ධාව නැහැ. ඒකයි මේ හානිය පින්වත්නි. ශ්‍රද්ධාව නැහැ. ඒ නිසා මේ පාරිචර්යාවන් ලීසිපා දේවල් නෙමෙයි පින්වත්නි. සිව්පසයෙන් අනුග්‍රහ කරන්න හොයාගෙන ගිහිලා ශ්‍රාවක සංඝ රත්නය අරමුණු කරගෙන මේ ලැබුණු ජීවිතේ මේ වගේ පුරව ගන්න. දැන් ගෙදරව බුද්ධ මන්දිරي ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරගෙන උපස්ථාන කරන්න පිරිසිදු කරන්න. ඔබ ශ්‍රේෂ්ඨ බවට පත් කරන්නේ පුතජන භවෙන් ඔබ නිදහස් කරවන්නේ ආන් ඊතරින් තමයි. බලන්න දැන් මේ එකක් තුළ හික්මනකොට තමන් කොතනින් නිදහස් කරන්නේ? පුතජන භවෙන් ඩිංග ඩිංග ඈත් කරනවා. හීන භවෙන් ඩිංග ඩිංග ඈත් කරනවා. ශ්‍රේෂ්ඨ බවට ඩිංග ඩිංග යොමු කරනවා. හරි පුදුමයි එතකොට. භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන ඉදලක් කරන් අතු ගන්න ගත්තත් තමන් ශ්‍රේෂ්ඨ බවට පත් කරන ප්‍රතිපදාවේ ඉන්න කෙනෙක්. තමන්ගේ බුදු කුටිය ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරන නමුදින පටන් ගන්නවා. තමන් ශ්‍රේෂ්ඨ බවට පත් කරන ප්‍රතිපදාවේ බැසගත්තු කෙනෙක් ඒ වෙලාවේ. ශ්‍රාවක සංඝ රත්නයේ සිහි කරගෙන දානයක් හදන්න මහන්සි ගන්නවා. ශ්‍රේෂ්ඨ බවට පත් කරන ප්‍රතිපදාවට පටන් ගත්තු කෙනෙක්.
ශාස්ත්‍රඥ සීකරණ චෛත්‍ය බෝධි පිරිසිදු කරලා මල් පහන් තියලා අපි වන්දනාමාන කරන ශ්‍රේෂ්ඨ බවට පත් කරන ප්‍රතිපදාවක පටන් ගත්ත කෙනෙක්. පටන් ගත්ත කෙනෙක් පින්වත්නි. මේක සත්‍යයක්. මේම සත්‍යයක්. දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඒ නිසා ඔය කියන පාරිචර්යාවන් මුලින් කිව්ව පාරිචර්යාවන් විරාගයේ පිණිස, නිරෝධයේ පිණිස, නිදහස් වීම පිණිස, නිවන පිණිස නම් හේතු වෙන්නේම නැහැ කියන පින්වත්නි. එහෙනම් අපට 100% පැහැදිලි මේ ලෝකේ යම් කෙනෙක් බුද්ධ ශාසනයක නිකලෙස් වුණාද සසරේ කොහේදී හරි දවසක බුද්ධ ශාසනයක තෙරුවන් විශ්ේ පොඩි හරි දෙයක් කළා තියෙනවා. පොඩි හරි දෙයක් කළා තියෙනවා. ඒකනේ දේවදත්ත ගැන කියද්දි පින්වත්නි කියන්නේ දේවදත්ත පස්සේ බුදුරජාණන් වහන්සේනම කළා පිරුණම් පානවා කියලා. ඇයි අන්තිම මොහොතේ භාග්‍යතුන් වහන්සේ සරණ ගියා කියන. ඒ වචනේ කටනඟ ආණ්ඩනගා කිව්ව කියනවා. මං ඒ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියලා කිව්ව කියනවා ආණ්ඩනගා. ඒ වචනෙට පින්වත්. එයාගේ රැස්විච්ච මහා පුණ්‍යස්කන්ධෙකුත් තිබුණා. මේ ආනන්තරී පාප කර්ම කල්ප ඉවර වෙන්න ඕන පින්වත්නි. ඒ වුණාට පස්සේ ඉතින් ඒක ඉදිරිපත් වෙන්නේ. එතකන් කියන්න බෑ ඉතින්. අහෝ පින්වත්නි නිසා ඊළඟ බුදුරජාණන් දේශනා කළ යෝචකෝ භික්කවේ තථාගතං වා තථාගත ශාවකං වා පරිචරිති. හැබැයි මේ බැන නින්දා කර නන් නෙමෙයි පින්වත්නි. නිවිට්ට සද්දෝ පිහිටි ශ්‍රද්ධාවෙන් පිහිටි ප්‍රේමයෙන් ඒකාන්ත වූ ප්‍රසාදයෙන් ඒකාන්තගත ප්‍රසාදයෙන් කරන්න ඕන. ඇපින් ගැලවෙන්නවත් අමනාප වේ කියලාවත් මේ එහෙම නැත්නම් වෙන මොන හරි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන්වත් එහෙම නැත්නම් රටර ලෝකෙට දැන ගැනීම අදහසින් කළොත් නම් පින්වත් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න පිනක් රැස් වෙන්නේ නැත්තේ නේ. ශ්‍රේෂ්ඨත්වයටපත් කරන්නේ. හරි පුදුමයි පින්වත්නි. හරි අදහසින් කරනවා නම් කරන පුංචි දේත් කොච්චර දේවල් අපිට තියෙනවද ශ්‍රේෂ්ඨත්වයටපත් කරන දේවල් මේ ජීවිතේ පටන් ගන්න පින්වත්නි. කොච්චර තියෙනවද? ඒකයි පින්වත්නි හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේලා අදිෂ්ඨාන බලෙන් ධාතුන් වහන්සේලා ඉතුරු කරන්න හේතුව දැන් මනා පැහැදිලි. සර්වඥයන් වහන්සේ වැඩ සිටින යුගයෙන් බෝරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කළ වන්දනා කරන්න රෝපණය කරවන්න හේතුව මනාව පැහැදිලි. මනාව පැහැදිලි. මේකට ශ්‍රද්ධාව ඇති කරගන්න පින්වත්නි. හදවතින් මේ ටික කරගෙන මේ ජීවිතයේ අවසන් කරගත්තොත් සීලේ පිහිටා පින්වත්නි ඔහු ශ්‍රේෂ්ඨ බවට පත් කරන ප්‍රතිපදාව පුරුදු කරලා මැරෙන කෙනෙක්. එතකොට අපි තුන් අවුරුදු 10ක් 20ක් ඔහු කැප වෙලා කරගත්තා කියලා පින්වත්නි. ඊළඟ ජීවිතෙත් ඔහු කොහේ ගියත් ඕකම කරගනි. ඔහු පුරුද්දක් තියෙනවනේ ශ්‍රේෂ්ඨ බවට පත් වෙන ප්‍රතිපදාවේ නියැලී ඉඳලා. මේ ජීවිතේ පටන් ගන්න කියලා අපි හැමතිස්සෙම කියන්නේ. මොකද මේ ජීවිතේ පටන් ගන්න අමාරු පෙර සසරේ අපි පටන් අරගෙන නැති නිසා. මේ ජීවිතේ පටන් අරන් අවුරුදු 10ක් 20ක් 30ක් මොන ප්‍රශ්නාවක් දිගටම කරගෙන යන්න. නින්දායි අපහාසෙයි ප්‍රශ්නේවි කඩාකප්පල් වෙන විවිධ දේවල් ප්‍රශ්න මතුවේවි. කිසිම හේතුවක් මත තමන්ගේ දේ තමන් තෙරුවන් විශ්ේ කරන දේවල් ටික තමන් යන්න හදපු ඒ තෙරුවන් හොයාගෙන යන හදපු ගමන තමන් නතර කරන්න එපා. තමන් නතර කරන්න එපා. මොකද ඒකට තමන්ටමයි තමන්ගේ වල තමන් කපා ගන්න. දේශනා කළ බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න ඔය පාරිචර්යාව තමයි කියනවා. කාටද? ශාස්ත්‍රුන් වහන්සේට ශ්‍රාවක සංගරුවන සීකරගෙන කරන පාරිචර්යාව. සත්තානම් විසුද්ධිය. අර සතර සතිපට්ඨානේ ආනිසංස ටික කියනෝනේ පින්වත් මේ හැම එකම. සත්‍ය රාග දේශ මොහ සත්‍යගේ හිතේ තියෙන පිරිසිදු කළ දානවා කියන. ශෝක පරිද්දවන සමතික්මයි ශෝක පරිදේව දුක් දුම්නස් වලින් හිත නිදහස් කරනවා කියන ටික ටික. දුක් දුම්නස් වලින් හිත ඈත් කරනවා කියනවා. ඥානෙ උපද්දලා දෙනවා කියනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය තමන්ගේ ජීවිතේ ටික ටික හිත ඇතුලේ උපද්දනවා කියනවා. වෙන්නේ කොහොමද කියලා හිතන්න එපා. පාරිචර්යාවකින් ඔහොම දෙයක් කරන්නේ කොහොමද කියලා හිතන්න එපා. ශ්‍රද්ධාව නෙමෙයි ඒක. ඒකට කියන්නේ අයෝනිසෝ මනසිකාරය. ශ්‍රද්ධාව කියන්නේ මේක පිළිඅරන් කරගෙන යන එක. හැබැයි ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය බුදුරජාණන් දේශනා කළ හරි ආශ්චර්යයි. දැන් බලන්න ඔබ අහලා ඇති මම මේ සුන්දර කාරණාවක් මතක් වුණා පින්වත්. මේක මතක් වෙද්දිම ඔබට අහලා ඇති මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ
මිට ඉස්සෙල්ලා මම අවස්ථා කීපයක්ම මේ දහම් කැඩපත ඔස්සේම මේ ගැන කතා කළා පින්වත්නි. එතකොට මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ පින්වත් පුදුම පින්වන්ත චරිතයක්. ශාක්‍ය කුලයේම උපදින්න භාග්‍ය උදා වුණා. ඒකට හේතු වෙච්ච සොඳුරු පාරිචර්යාවක් තියෙන සේවා කටයුත්තක් තියෙන. මට ඒක ඔබට සිහි කළ දෙන්න මේ වෙලාවේ වුණා උනේ පින්වත්නි. හරි සුන්දරයි ඒ කාරණේ ඇහුවම් විශ්මිත හිතෙනවා පින්වත්නි. එතකොට මේ තේරගාතාවේ තියෙන පින්වත්නි සාරි මේ අනුරුද්ධයන් වහන්සේගේ හැකියාව ගැන කියද්දි කියනවා අවුරුදු 55 නිදාගෙන නැහැ. අවුරුදු 55 නොනිදාගෙන හිටපු එකම මහා මහෝත්තමයෙක් ඒකට මේ. අවුරුදු 55 නොනිදාගෙන නැහැ. හරි පුදුමයි මේ අනුරුද්ධයන් වහන්සේට පුළුවන් කියන බ්‍රහ්ම ලෝකේ සහිත ලෝක 1000ක් ගැන එක මොහොතින් දැනගන්න පුළුවන් කියන එක ශනේ. එක ශනයෙන් මේ දිව්‍ය නේත්‍රයට පේන බ්‍රහ්ම ලෝක 1000ක්. බ්‍රහ්ම ලෝකේ සහිත ලෝක 1000ක්. කොහොම ඇසද්ද ඇස් දෙක. ඒ ඇස උපදින්න හේතු විස්තර කරනවා. 이르දි බලය තියෙනවා කියන චුතූපපාත ඥානය තියෙනවා කියනවා. දෙවිවරුන් සුදුසු කාලට ඒ භික්ෂුන් වහන්සේ මුණ ගැහෙනවා කියනවා. ඉස්සර ජීවිතයක මෙයා අහනවද විස්තර කරනවා. ඉස්සර ජීවිතේක හරිය දුප්පත් කියන පින්වත්. ඉඳුල් ආහාරගෙන අරගෙන යන කෙනෙක් කියන පින්වත්. ඉගෙන කෙනා ගෙවල් වල තියෙන ඉඳුල් ආහාර තියෙන එකතු කරගෙන යන කෙනෙක් කියනවා. එයාගේ නම අන්න බාර. ඉඳුල් ආහාර අරගෙන ගියපු අන්න බාරට වෙච්ච වැඩේ වුණ බලන්න. හරිම දුකසේ හිටියේ ඒ කාලේ වැඩ සිටිය උපරිට කියන පසේ බුදුරජාණන් වහන්සේ. දැන් මේ සම්මා සම්බුදු කෙනෙක් නෙමෙයි. ශ්‍රාවක සංඝ රත්නය අරමුණු කරන්නේ මේ කරන්නේ. පසේ බුදුවරයෙක් මුණ ගැහෙන්නේ. උපරිට පසේ බුදුරජාණන් දැකලා උන්වහන්සේට අවුරුදු දන්නවා කියනවා. දානයක් පූජා කරගත්තා කියනවා. එක දානයක් කියලා තමයි මේක තියෙන්නේ පින්වත්. දානයක් පූජා කරගත්තා කියනවා. පසේ බුදුවරයෙකුට. සම්මා සම්බුදු කෙනෙක් සිහි කරගෙන නම් කරන උපස්ථාන කෙසේ ඇද්ද? ඔන්න බලන්න කියන මේ ජීවිතයේදීම මම ශාක්‍ය කුලේ ඉපදුනා. අනුරුද්ධ කිව්වම කවුරුත් දන්නවා. නැටුම් ගැයුම් පිරලා තිබුණා. සංගීත හඩෙන් කියනවා උදේට හැරෙන්නේ. උදේට අපි නම් කොහොමද උදේට හැරෙන්නේ? කාගේ හරි අඳුනා වගේ. එහෙම නේද පින්වත්නි? සංගීත මියුරි හඬින් කියන හැරෙන්නේ එච්චර පිනක්. එක දවසක් කිසිම විදියකින් බියක් නැති ශාස්ත්‍රු බුදු සමිඳුන් දැකගත්තා. උන්වහන්සේ ගැන මගේ හිත ගොඩාක් පැහැදුනා. ඊට පස්සේ ගිහි ජීවිතය අත්හැරලා මම මහාන වුණා. ගිහි ජීවිතය අත්හැරලා මොකක්ද උනේ? මම මහාන වුණා. සංසාරේ මං කලින් ගත කරපු ජීවිත ගැන දැනගන්න පුබ්බේ නිවාස ඥානෙ මම ලබා ගත්තා. මං සිය වතාවක් තවුතිසා දෙවියන් අතර ඉපදිලා ඉඳලා තියෙනවා කියලා එදා තමයි දැක්කේ පින්වත්. කී වතාවක්ද? අර උපරිට පසේ බුදුරජාණන් වහන්සේ දානෙ දුන්නට පස්සේ සිය වතාවක් තවුතිසා දෙවියන් අතර. ශ්‍රේෂ්ඨ බවට පත් කළ නැද්ද පින්වත්නි? තවුතිසා දෙවියන් අතර සිය වතාවක්. සත් වතාවක් රජ වෙලා ඉඳලා තියෙනවා කියනවා. සත් වතාවක්. එක දානයකින් සත් වතාවක් රජ කරලා. සාගරයේ සීමා කරගෙන මේ පොළොව ජය අරගෙන දඹදිවට අගරජු වෙලා දඬුමුගුරු නැතිව ධාර්මිකව පාලනය කරපු සක්විති රජ කෙනෙක් කියන ලේසි පාසු රජෙක් නෙමෙයි පින්වත්නි. එක දානේ සැදැහැ සිතින් ශාස්ත්‍රුන් වහන්සේ අරමුණු කරන් හොඳට බුද්ධ පූජාව පූජා කරන අයට, සෑය බෝධිය වඳින අයට, බුදු කුටියේ භාගතුන් වහන්සේ අරන් උපස්ථාන කරන අයට කොහොම ඇද්ද පින්වත්නි? සැදැහැ සිතින් කළොත් ධර්මයේ සිහි කරගෙන මේ ධර්මයට කරන උපස්ථාන, ධර්ම ප්‍රචාරිත කොට ධර්මයට සත්කාර කරමින් කරන කොහොම පින් ඇද්ද පින්වත්නි? ශ්‍රාවක සංගරුවනට එහෙනම් මේ ආර්ය මහා සංඝය අරමුණු කරගෙන දෙන දාන කොහොම ඇද්ද? සිව්පසෙන් කරන අනුග්‍රහ කරන කෙසේ ඇද්ද පින්වත්නි? සියලු දුක් දුරු කරයි මේ සසරට වැටලා යනකොට. මිනිස් ලෝකයෙන් චුත වෙලා දිව්‍ය ලෝකේ ආයි පින්වත්නි හරි පුදුමයි. දිව්‍ය ආය මිනිස් ලෝකේ හත් වතාවක් රජ වෙලා ඉඳලා ආයි දිව්‍ය ලෝකේ හත් වතාවක් ඉපදුනා කියන. තවත් හත් වතාවක්. ඊට පස්සේ මිනිස් ලෝකේ ආයිත් හත් වතාවක් ඉපදුනා කියන. එක දානේ. තවතිසාවේ හත් වතාවයි, මනුස්ස ලෝකේ සක්විති රජ වෙලා හත් වතාවයි, ආයි දිව්‍ය ලෝකේ හත් වතාවයි. ඊට පස්සේ මොකද? ඊට පස්සේ මිනිස් ලෝකේ හත් වතාවක් ආයි හත් වතාව. සමහර 7ක් දන් දුන්නත් දන්නේ නැහැ සමහර විට.
මං දෙව්ලොව ඉන්නකොටත් පුබ්බේ නිවාස ඥානෙ තිබුණා කියන. දානේ පින පුදුම පිනක් පින්වත් මේක. දානේ පින එසේනම් ධර්ම දානේ පින කෙසේ ඇත? දානේ ආමිෂ දානේ පින එසේනම් ධර්ම දානේ පින කෙසේ ඇද්ද? සතරවන ධානය හරිම ශාන්තයි. හොඳට සිත එකඟ වෙනවා, සංසිඳීම ඇති වෙනවා. එතකොට තමයි මම දිවස් නුවණ පිරිසිදු කරගත්තේ. හතරවන ධානය ඉඳලා තමයි මම මේ සත්වයන්ගේ කර්මානුරූප චුත වීම ඉපදීම දැනගන්නේ. ශාස්ත්‍රඥ වහන්සේට මම ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන මම සම්පූර්ණ කරගත්තා. කෙලස් බර පැත්තකින් තිබ්බා. බව රැහෙන කපල දැම්මා. මං ඉන්නේ වජ්ජි රටේ බේලුව කියන ගමේ. මගේ ආයුෂ දැන් ඉවරලා තියෙන්නේ. මේ උණ පඳුරක් සෙවනේ මන් නිකලෙසිතින් පිරුණුවම් පානවා. පින්වත් මේ රාජකුමාරයෙක් ගිහි කල නිකලෙසිතට හරි ආශ්චර්යයි. උණ පඳුරක් යට දැන් ඉන්නවා. ඒ අන්තිම මොහොතේ මේ ගාථා ටික කියන්නේ. පිරුණුවම් පාන බලාගෙන පින්වත්නි. පුදුමයි. කුමද්දී පින පසේ බුදුවරයෙකුට කරපු උපස්ථානයේ පින. අසිරී පින්වත්නි උපස්ථානයේ ශ්‍රේෂ්ඨ කලේ නැද්ද? ශ්‍රේෂ්ඨ කළා. ශ්‍රේෂ්ඨ බවට පත් කළා. ඊළඟට පින්වත්නි හරි ආශ්චර්යයි. තව පුංචි කාරණාවක් කියන්න ඔබට මම ඊට ඉස්සෙල්ලත් කියලා තියෙනවා. මේ කවුද? එක අරහත් තෙරණියක් හිටිය බුදු සුමේදා මහ රහත් තෙරණිය. අම්බෝ පින්වත්නි මන්තානිවති නගරේ කොඤ්ඤ කියන රජුරුවන්ගේ අගමහිසිර දුවක් හිටිය කියලා සුමේදා. පුදුමයි පින්වත්නි. ඒ වගේම රජ කෙනෙක්ගේ ලස්සන කොල්ලෙක් කෙනා විවාහ කරගන්න මේ උත්තමාවිය. විවාහ කරගන්න ඇවිල්ලා උඩුමහල් තලයට පෙරහැරෙන් ඇවිල්ලා දොරට තට්ටු කරනකොට දැන් අම්මට තාත්තට කියලා තිබුණේ මට නම් බෑමයි කියලා. ඒත් එනවා. ආවා. අන්තිර සුමේද මොකද කරේ? දොර ඇරියා. ලස්සනට තිබිච්ච තමන්ගේ කේස කලාපේ කපලා කොල්ලගේ ඉස්සරහට දැම්මා. කොල්ල අඬනවා පාමුල. අඬන්න ඇතර කොච්චරද මේ කෙල්ල ලස්සන ඇත. මගේ සම්පූර්ණ මේ අග්‍ර මහේෂිකාව කරනකො මගේ රජකම් පවා දෙන්නම් කිව්වා. රාජ්‍ය පවා දෙන්නම් කිව්වා. බෑ බණ කියනවා පින්වත්නි. ඒ බණ පදනම් පුදුම සොඳුරුයි කියන්න වෙලාවක් නෑ අපිට දැන්. මම ඊට ඉස්සෙල්ලා මේක කළා දහම් කැඩපත දේශනාවේදී. බණ කියනවා දෙමෝපියන්ට බණ කියනවා කොල්ලට බණ කියනවා. හරි පුදුමයි අන්තිමට මේ දුන්න මේ පැවිදිිනියන්ට. පින්වත් පැවිදි වෙලා සුළු කාලයේ පුබ්බේ නිවාසානුස්ඥානින් දැක්කා. මෙතර දිව්‍ය ආශ්චර්යයක් බඳු සැපයක් වෙනින් හේතු කුමක්ද? කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ කේමයි ධනංජානි මේ සුමේද තුන්දෙන එකතු වෙලා බුද්ධ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නයට විහාරයක් හදලා පූජා කළා. කොහොමද පින්වත් මේ පින් විහාරයක් හදලා පූජා කළා. ඒ පින තමන් රකින්නවා ආශ්චර්යයි. ඒ නිසා කාගේවත් පිනට අකුල් හේලන්න එපා පින්වත්නි කවදාවත්. හදවතින් යම් කිසි කෙනෙක් මලක් පූජා කරනවද සතුටු වෙන්න. කෙනෙක්ගේ පිනට කවදාවත් මේ විවිධ දේවල් කරන්න එපා. අහිංසක අය සමහර අය ඉන්නවා. අහිංසක ශාස්ත්‍රුන් වහන්සේ කරගෙන සෑයට බෝධියට චෛත්‍යයට අහිංසක පින්කම් කරනවා. ලොකු දේවල් සමහර ආච්චි අම්මලට සීලට කරගන්න බෑ. නමුත් ඒ හදවතින් සතුටින් කරන්නේ අනුමෝදන් වෙන උපකාරයක් කරන්න. එතකොට ඒ නිසා පින්වත්නි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ශ්‍රාවක සංඝරත්න රහතන් වහන්සේලා අරමුණු කරගෙන ධාතුන් වහන්සේලා අරමුණු කරගෙන පුළුවන් තරම් උපස්ථාන කරන්න. ශෝක නැති කරන මාවතට ඔබ පැමිණියා. පරිදේව නැති කරන මාවතට ඔබ නැති පැමිණියා. දුක් දුම්නස් නැති කරන මාවතට ඔබ පැමිණියා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන මාවතට ඔබ පිළිපන්නා. මේක සත්‍යයක්මයි. මේක සත්‍යයක්මයි. අදහ ගන්නයි අමාරු ටිකක් පින්වත්නි. අඥානකම් වැඩිනේ. ඒ නවීන ලෝකෙටනේ ඇවිල්ලා තියෙන්නේ දැන් මේ ගැජට් එක තියෙන ලෝකෙටනේ ඇවිල්ලා තියෙන්නේ අපි. ඒ ගැජට් එක ජීවත් වෙනකොට ඒ ගැජට් වලින් මේ මනස මේ කුරවල් වෙලා තියෙන්නේ. ඕ වෙන්නේ කොහොමද කියලා තර්කානුකූලව කතා කරන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාව අහිමි වෙලා යනවා එතකොට පින්වත්. ඒ නිසා මේ ගැජට් ලෝකෙට එකතු වෙලා
නවීන ගැජට් ලෝකෙට එකතු වෙලා තමන්ගේ ශ්‍රද්ධාව නැති කරගන්න එපා. අහිංසකව සිල් රැකගෙන කරන්න පුළුවන් දේවල් ටික කරගන්න මේ ජීවිතේ. බැරි දේවල් ගැන අඬ සුසුම් හෙලන්න එපා. බැරි දේවල් ගැන හිතලා සුසුම් හෙලලා ඉඳලා වැඩක් නැහැ පින්වත්නි. කරන්න පුළුවන් දේවල් සතුටින් උපරිමයෙන්ම කරගන්න. හැබැයි හැම මොහොතම හිතත් රැකගන්න මහන්සි ගන්න. මොකද මේ හිත රැක ගන්න මහන්සි ගත්තේ නැත්නම් කාලයක් යනකොට කරනවා. සමහර අය එනවා කාලය ගිහිල්ලා කෝ අපි කළා කෝ දැන් අපිට කියලා ඔන්න අනිත් පැත්තට මෝඩ මානසිකත් වෙනවා. අසත්පුරුෂ කීම් මාල ශ්‍රද්ධාව නැති වෙලා. එහෙමත් වෙනෝනේ සමහර කට්ටියට. සමහර අය දැන් නින්දා කරන දැන් අපි කාලයක් කළානේ දැන් මැද කවදාවත් පින්වත් ශ්‍රද්ධාවෙන් කරපු කෙනා ඒ වගේ වචන පාවිච්චි කරන්නේ නැහැ. අනේ මං උදාාර ප්‍රතිපදාවක් තුළ කාලයක් හිටියා. දැන් මට මේ ප්‍රතිපදාව කරගන්න බෑ. මට පුළුවන් මේ ප්‍රතිපදාව මං ඒකවත් කරගන්නවා කියලා. අන්න ඒ වගේ දෙයකටයි තමන් ඉන්න ඕන පින්වත්නි. පුතර සාමාන්‍ය අපිට ලෝක සිද්ධ වෙන එකන්නේ දැන් අර අපි අසත්පුරුෂය ඇසුරු කරනකොට ඒ අසත්පුරුෂ ඇසුරත් එක්ක නිකන් අර සාමාන්‍ය වචනයක් තියෙන පොස් වෙනවා යා. පොස් වෙලා රියකලගියන් පුස් වෙනවා. ඒකයි වෙන්නේ. පුස් වෙලා බ්ලාස්ට් වෙලා යනවා. පිපිරලා යනවා ඊට පස්සේ. අද ගොඩක් පැවිද්දොත් මම දැකලා තියෙනවා මෙතන ඉන්නෝ පොස් වෙන්න ගිහින් පුස් වෙච්ච. එතකොට ගිහියොත් ඉන්නවා. ඒ නිසා පින්වත්නි ලෝකෙට නිකන් අර පොස් පෙන්නන්න ඕනේ නැහැ. හරක් වෙලා බෙලි කැපුම් කද්දී ගලපුලි සතර මහා සාගරයේ ජලයට වැඩි එහෙම සසරක් තිබිච්ච අපිට මොන පොස්ද? එළුව වෙලා කුකුල්ල වෙලා ඌල වෙලා බැටළු වෙලා ගයක්වත් නැතුව තනකොළ කකා ලෑටියක මඩවල läග අනිත් සත්වයන්ගේ කටට උදුරක් වෙවි බයෙන් තැති ගැනීමෙන් ජීවත් වෙච්ච වාර ගන්නත් එක බලද්දී මනුස්ස ලෝකේ මේ වහලක් යට ඉන්න තියෙනවා කියන එකනේ පුදුමි පින්වත්නි. එහෙම ජීවිතයක් ලැබුවා අපි කොච්චර අහිංසක වෙන්න ඕනද? නමුත් මේ හිත අහිංසක කරගන්නවා කියන එක ලේසි පාසු නම් නෑ පින්වත්නි. බුරබුරා නැගින්නෙම නොසන්ඩාල සිතීලිමයි. නැද්ද බලන්න. බුරබුරා නැගින්නෙම අනිත් එක්කෙනා පරයා යන සිතීලිමයි. ඒකයි මේ අපි විනාශ වෙන්නේ. එහෙම විනාශ වෙන සිතවිලි එන හිතට ධර්මයේ සිහි කර කර නිවන්න බලාගන්න මහන්සි ගන්න. ධර්මයෙන් කරන්නේ ඒ වගේ සිතවිලි බුරබුරා නැගෙන සිතවිලි නිවන එකයි පින්වත්නි. ධර්මයෙන් වෙන්න ඕනේ ඒක. බුරබුරා නැගෙන අසත්පුරුෂ සිතවිලි නිවන්න මහන්සි ගන්න එක. පින්වත්නි ආශ්චර්යයි. එතකොට මේ මිලිඳු රාජ ප්‍රශ්න පොතේ හරි ලස්සනට පින්වත්නි මේ සොඳුරු විස්තරයක් තියෙනවා මේ පාරිචර්යාව ගැන නිවන් මඟට කොහොමද බලපාන්නේ කියලා පින්වත්නි. හරි සොඳුරුයි මේ පරියාය. මේ නිප්පපංච භව හිවත් කෙලස් නොහැදෙන ස්වභාවය ගැන කියන කොටස තමයි තියෙන තුන්වෙනි පොත් වහන්සේගේ ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ විසින් මෙහිම වදාලා. මහන්නේ කෙලස් නොහැදෙන ස්වභාවයෙහි සිත් තලවා වාසය කරව්. කෙලස් නොහැදෙන ස්වභාවයට ඇලුම් කරව් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ස්වාමීනි කෙලස් නොහැදෙන ස්වභාවය යනු කුමක්ද? මහරජාණන් සෝවාන් ඵලයේ කෙලස් නොහැදෙන ස්වභාවයෙන් යුතුය. සකදාගාමී ඵලයේ කෙලස් නොහැදෙන ස්වභාවයෙන් යුතුය. අනාගාමී ඵලයේ කෙලස් නොහැදෙන ස්වභාවයෙන් යුතුය. අරහත් ඵලයේ කෙලස් නොහැදෙන ස්වභාවයෙන් යුතුය. ඉතින් ස්වාමීන් නාගසේනයන් වහන්සේ සෝවාන් ඵලයේ කෙලස් නොහැදෙන ස්වභාවයෙන් යුක්ත නම් සකදාගාමී අනාගාමී අරහත් ඵලය කෙලස් නොහැදෙන ස්වභාවයෙන් යුක්ත නම් ඉතින් මේ භික්ෂුන් කුමක් පිණිස මේ සුත්තගේය වේයාකරණ ගාථා උදානිති උත්තක ජාතක අබ්බුද්දම් වේදල්ල නවංග ශාස්ත්‍රු ශාසනය හදාර මේ මොකටද අහන ඉන්නේ? අද තියෙන ප්‍රශ්නයක් නේ ඔක. ඕ හදාර ඉන්නේ නේද අර කරගන්න බැරියයි කියලා ඇහුවා. කියන්නේ ඒ කාලෙත් එහෙනම් තිබිලා තියෙනවා මේ රජතුමා ඉන්න කාලේ. අරුත් විචාර ඉන්නකෝ බණ කියා ඉන්නවා කිව්වා. පින්කම් කර ඉන්නවා කිව්වා. කුමම් පිරිසින් අලුතින් විහාර හදා ඉන්න කියලා ඇහුවා. අර කරගත්තන් ඇතිනේ කිව්වා. කුමම් පිරිස දාන ආදී පින්කම් කරනවද කියලා ඇහුවා. කුමම් පිරිස පුද පූජල් පවත්වන්නද කියලා ඇහුවා. ඒවා ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා තියෙන්නේ කියලා කිව්වා. මහරජාණන් යම් මේ භික්ෂූන් සුත්තගේය වේයාකරණ ගාථා උදානිති උත්තක ජාතක අබ්බුද්දම් වේදල්ල නවාංග ශාස්ත්‍රු ශාසනය හැදාරනවා තමයි.
අලුතින් විහෙර විහාර කරනවා තමයි, දාන ආදී පින්කම් කරනවා තමයි, පුද පූජාල් පවත්වනවා තමයි. ඒ සියලු භික්ෂූන් ඒවා කරන්නේ එකම දෙයක් අරමුණු කරගෙනයි. එනම් සම්පූර්ණයෙන් කෙලෙස් නොහැදෙන ස්වභාවයට පත්වීම අරමුණු කරයි ඔය හැම දෙයක්ම කරන්නේ කිව්වා. මහරජාණන් යම් භික්ෂූ පෙර ආත්ම භාවයන්හි මේ විදිහේ පුණ්‍ය ප්‍රතිපදාවක් රැස් කර කර ඉඳලා ලෞතුරු වාසනාවෙන් යුක්ත වෙලා ඒ ලෞතුරු ස්වභාවයෙන් යුක්ත වෙලා පිරිසිදුව ඉඳලා ඔහු එක චිත්තක්ෂණයෙන් බණ පදාහනකොටම කෙලෙස් නොහැදෙන ස්වභාවයට නිත් ප්‍රපංච ස්වභාවයට අරහත් එකපාරටපත් වෙනවා කිව්වා. හැබැයි ඒ ඉන්නේ පෙර ජීවිතේ මේ වගේ පුණ්‍ය ප්‍රතිපදාවක් තුල කාලයක් පිරිසිදුව ඉඳලා එවන් මනසකින් බුද්ධ ශාසනයේ මුණ ගැහිලා බණ පදාහනකොට තමයි එකපාරට එතෙන් හිතපත් කරගන්නේ. මහරජාණන් යම් මේ භික්ෂූ කෙලෙස් කාට බහුලව සිටිද්ද ඔහු මෙවැනි ප්‍රයෝග උපක්‍රම නිසාවෙන් කෙලෙස් නොහැදෙන ස්වභාවයට පත් කරන්න ඒගොල්ලෝ ප්‍රතිපදාවක් හදා ගන්නවා කිව්වා. අහන බලන්න ලස්සන කතාවක් පින්වත්නි. එතකොට මේ පින්කම් වලට ගරහන අයට මේක හොඳ බණක් පින්වත්නි මේක. හරියට විවේචනය කරන්න ඕනේ මේවා. මහරජාණන් එක් පුරුෂයෙක් කලින්ම යහපත් ලෙස වැට ගසා හරි ලස්සන උපමාවක් කියන මේකට. බොහෝම ලස්සනට වැට ගහලා ගසා ඇති සාරවත් කුඹරක බිජු වපුරයි කියනවා. එතකොට මොකද තමන්ගේ බල වීරියෙන් යුතුව සැපසේ අස්වනු නෙලා ගනී කියනවා. මහරජාණන් තවත් පුරුෂයෙක් සිටීගෙන ඔහු කුඹුරක වී වපුරයි. නමුත් කුඹුර වටා වැට කඩලු සෑදීම් පිරිස මහත් වෙහිසක් ගනී. වනයේට ගොස් ලී දඬු අතු ඉති සිඳ ගෙනවුත් වැට ගසයි. බොහෝ වෙහෙසගෙන අස්වනු නෙලයි කියනවා. දැන් දෙන්න මොකද කරේ? දෙන්නම අන්තිමට කරේ අස්වනු නෙලා ගන්න එක. හැබැයි එක්කෙනෙක් මොකද උනේ? එක්කෙනෙකුට වැට කඩලු ගහලා ඔක්කොම තියෙන භූමියක් ලැබුණා. එයාට තිබුණේ මොකද්ද? බීජ වැපරු අස්වැන්න නෙලා ගන්න විතරයි. අනිත් එකේ රට මොකක්ද උනේ? වැට කඩලුත් ලී දඬුත් ගෙනල්ලා වැටල කඩලුත් ගහගෙන ඔක්කොම කරගෙන බීජ වපුරලා තමයි අස්වැන්න නෙලා ගත්තේ. හැබැයි දෙන්නම කලේ මොකද්ද? අස්වැන්න නෙලන එක. බොහෝ වෙහෙසගෙන අස්වැන්න. ඔහුට එහි වැට කඩලු සැකසීම සඳහා යම් වෙහෙසක් ගත යුත්තේද? ඒ ගත්තේ කුමක් පිණිසද? අස්වැන්න සදහාමයි කියන කොච්චර සුන්දර විස්තරයක්ද පින්වත් එතකොට. එහෙනම් මේ සුත්තගේය වෙయ్యා කරන ගාථා බුද්ධම්ම කියන මේව නවාංග ශාස්ත්‍රු ශාසනය ඉගෙනගෙන බණ කියන්නෙත් හදාරන්නෙත් පින්කම් කරන්නෙත් ඊළඟට විහෙර විහාර හදන්නෙත් ඊළඟට දන් දෙන්නෙත් විවිධ පින්කම් කරන්නෙත් කුමක් පිණිසද? අන්තිම ප්‍රතිඵලයට තමයි. කුමක්ද මේ ප්‍රතිඵලේ? හිත නිකලස් කරගන්න අරමුණින් කරන්නේ. ඊට කියන මහරජාණන් එසේම යම් භික්ෂූ පෙර ආත්ම භවයන්හි රැස් කරන ලද ලෞතුරු වාසනාවේ යුක්තව ස්වභාවයෙන් පිරිසිදුව සිටිද්ද ඔහු එක් චිත්තක්ෂණයකින් කෙලෙස් සම්පූර්ණයෙන් නොහැදෙන ස්වභාවය නිප්‍රපංච ස්වභාවයවත් අරහත්ත්වයට පත් වෙති. කලින්ම වැට කඩලු තනා තිබූ කුඹුරේ බීජ වපුර අස්වනු නෙලා ගන්න පුරුෂයා මෙනි කියනවා. ලස්සනයි සුන්දරයි මේ පටිභානේ නාගසේන මහරහතන් වහන්සේගේ. අවුල් වියවුල් සිඳලා දානවා පින්වත්. ගැට සිඳලා දානවා. මතවාද දෘෂ්ටි සිඳලා දානවා. සුන්දර සැදැහැතියක් ඇති කළ දෙනවා. බුද්ධ ශාසනය ගැන. මහරජාණන් යම් මේ භික්ෂුව අනාහි බොහෝ කෙලෙස් කසට ඇත්තා වෙද්ද ඔහු ඊත කී ප්‍රයෝග උපක්‍රම මේතර මේව විහෙර විහාර හදනිය පින්කම් කරන්නේ කොහොමද මේ කෙලෙස් කසට බහුල හිතට තියෙන උපක්‍රමයක් විතරයි ඒක. උපක්‍රමයක් ඒක. කුමද්ද සිහිය දියුණු වෙනකන් ශ්‍රද්ධාව දියුණු වෙනකන් ගුණවත්කම් දියුණු වෙනකන් මේ පින පිරෙනකන් හිත අදාළ මට්ටමට නිවන පිණිස මෝරණකන් තමයි මේ ටික කරන්නේ. ඊතා වෙහිසගෙන අලුතෙන් වැට කඩලු සකසා මහත් වෑයකින් අස්වනු නෙලා ගන්න දෙවෙනි පුරුෂයා කවුරු වගේද? අර හරියට බොහෝ ප්‍රයෝග ක්‍රම අනුගමනය කළ අරහත්ත්වයට පත් කරන කෙනා වගේ තමයි කියනවා. ඊළඟ දේශනාවකට මහරජාණනි සුවිශාල අඹරුකක් මුදුනේහි හරි ලස්සන මේ උපමාවක් පින්වත්නි. රන්වන් පැහැයෙන් යුතු මధుර වූ මහත් වූ අඹ ඵලයක් ඇත්තේ කියන. එකල්ලි අහසින් යන්නා වූ එ르දියකින් යුතු පුරුෂයෙක් අර අහසින් මැවිත අඹ ඵලය නෙලාගෙන පහසුවෙන් අරගෙන යනවා කියනවා. ඒත් මහරජාණන් යමෙකුට එමුදු එ르දියක් නැද්ද? ඔහුද අඹ ඵලය ගැන අසන්න ලැබෙනවා කියනවා. එවිට වනයේට ගොස් මොකද කරන්නේ?
ලී දඬු කපාගෙන, වැල් කපාගෙන, ඉනිමග බැඳගෙන අඹරුකක් වෙතට යයි කියන ඒ හිනි මගේ උපකාරයෙන් අඹරුකට නැග අඹ ඵලයේ නෙලා ගනී කියන. අරයට වඩා මෙයාට වෙහෙස විඳින්න ඕන. හැබැයි දෙන්නම කඩේ මොකද්ද? අරය සුවසේ කළත් කලේ අඹ ඵලයේ නෙලා ගන්න එක. මෙයා දුකසේ කළත් අන්තිම අරමුණ මොනකද්ද? අඹ ඵලයේ භුක්ති විඳින එක නෙලාගෙන. මහරජාණන් ඔහුට හිනිමගත් සෙවීම පිණිස යම් වෙහෙසක් ඇති සියලු වෙහෙස අඹ ඵලයේ නිදීම උදෙසායි කියන. ඔය වගේ තමයි පෙර වාසනා තියෙන මහිම තියෙන කෙනා අර 이르දියෙන් ඇවිල්ලා අඹ ඵලයේ ගෙන අරගෙන ගියපු කෙනා වගේ කියන. වාසනා ගුණ මහිමේ අඩු අද වගේ යුගයකට එන කට්ටියට මේක තමයි කරන්න තියෙන පින්වත්නි. බොහෝ කල පුණ්‍ය ප්‍රතිපදාවක් තුල අර මාන්නක්කාරකම නැතුව ඉන්න ඕන පින්වත්නි. අර මාන්නක්කාරකම ආවට පස්සේ තමයි දේශනා කියලා බැලුවම පේනෝනේ බණපද ඇහුවා වාඩි වුණා ගහකට රහත් වුණා. ඊට පස්සේ ආයි බණපද ටික අහලත් මේ මොකද වෙන්නේ මාන්නක්කාරකම මොලේ කුරවල් වෙනවා යාගේ. අස්ප වෙස් වෙනවා සමහර විට. අස්ප වෙස් ආපු ගමන් මොකද වෙන්නේ? අර පිනට කුසලයට යහපතට ගරහ විවේචනය කර කර ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. වෙන්නේ නැද්ද බලන්න පින්වත්නි. අද ලංකාවේ ගත්තොත් මේක හරියට තියෙනවා. ඒ නිසා අහිංසකව තමන්ගේ කය වචනේ මනසත් දමනය කරගෙන යම් පුණ්‍ය ප්‍රතිපදාවක් තුළ අහිංසකව ඉන්න ඕන පින්වත්නි. අන්න ඒක තමයි ගමන තමයි මේ යුගයේ තමන්ව ආරක්ෂා කරන්නේ. සමහර අය ඉතින් කාලයක් යනකොට ඉතින් අර ට්‍රැක් එක ගොඩක් දිග නම් ට්‍රැක් එකකින් හිට පිටපයින්වත් අවස්ථා තියෙනවා කට්ටිය. පොඩි ට්‍රැක් එකක් නම් බොහෝ වෙලාවට පිටපයින් නැහැ. ඔබ කියන්නේ පෙර පින්නම පුණ්‍ය වාසනා මහිමේ තියෙන කට්ටිය. නමුත් පෙර පුණ්‍ය වාසනාව නැති කට්ටිය මොකද වෙන්නේ? බොහෝ කලක් මේ වගේ පුණ්‍ය ප්‍රතිපදාවක් තුළ බොහෝ දුර දුවන්න ඕන. දුවනකොට මොකද වෙන්නේ? කාලයක් යනකොට. සමහර කට්ටිය ට්‍රැක් එකකින් අතුරු පාරවල් වලටත් ගිහිල්ලා දන්නෙත් නැහැ. ඒක නොවෙන්න තම තමන් ඉතින් වග බලා ගන්න ඕන. ඒක තමයි මෙතන තියෙන හානිය තියෙන්නේ. එහෙම તો පුණ්‍ය ප්‍රතිපදාවේ හානියක් නෙමෙයි මේ තියෙන්නේ. පුණ්‍ය ප්‍රතිපදාවේ යද්දී වෙන පාරකට නොයැටෙන්න තමන් වග බලා ගන්න එක. ඒක තමන්ගේ තියෙන ගුණයක් ඒක. ඒකත් ප්‍රධාන හේතුව වෙන්නේ පින්වත්නි. තමන්ට රාග දේශ මොහ දුරු කළ සසරින් ඈතර වෙන්න ඕන කියන අදහස කාලයක් යනකොට නැති වෙලා යනවා. වෙන අදහස් වෙන ලාභ හොයන්න, සත්කාර හොයන්න, කීර්ති හොයන්න, ප්‍රශංසා හොයන්න. ඒතර තමයි ඔහුගේ ට්‍රැක් එක මාරු වෙන්නේ. ඒතර පුණ්‍ය අනුමෝදනාවක් නැත්තම් දානේ පොඩ්ඩක් දෙන්නෙවත් නැහැ. ඒතර මේ ප්‍රධානම අරමුණ බවට පත් වෙලා තින්නේ ඒක තමයි. මේ කියන්නේ පුණ්‍ය අනුමෝදනාව නෙමෙයි. ඒතර පුණ්‍ය අනුමෝදනේ ප්‍රශ්නයක් නෙමෙයි. සමහර අය ඉන්නවා පිනක් හදිස්සියෙන් කියන්න බැරුණු කාකේ නමක්. ආයි දන් දීලත් ඉවරයි, වින පින් කළත් ඉවරයි, ඒ විහාරයට ගිහිල්ලත් ඉවරයි. එතෙන්ට එන්නේ තමන්ගේ ට්‍රැක් එක තමයි මාරු වෙලා. ට්‍රැක් එක මාරු නම් ට්‍රැක් එක මාරුන බව තමයි දැනගන්න ඕනේ පින්වත්නි. තමන් යන ට්‍රැක් එකට ගරහ ගන්න හොඳ නැහැ. පුණ්‍ය ප්‍රතිපදාවට ගරහන්න හොඳ නැහැ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් දේශනා කළා අන්තිම කාරණේ ශ්‍රේෂ්ඨ බවට පත් කරවන අනුස්සතානුත්තරිය. ඉද බික්කවේ ඒකච්ච පුත්තලාභම්පි අනුස්සර දරුවෝ ගැන සිහි කරනවා කියනවා. බිරින්දෑවරු ගැන සැමියෝ ගැන සිහි කරනවා, ධනය ගැන සිහි කරනවා කියනවා. උසස් දේවල් ගැන සිහි කරනවා කියනවා. ඒ විතරක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණයෝ ගැන සිහි කර ඉන්නවා කියනවා. මොකද වෙන්නේ? ඒ මොහොතේ දැන් හීන බවට, පුතජන බවට, අනාර්ය බවට, ලාමක බවටම තමන් පත් කර යන ප්‍රතිපදාවක ඉඳලා පුතජන ජීවිතයකටම ඇදලා දානවා. එහෙනම් දැන් පුතජන ජීවිතේට, ලාමක ජීවිතේට ඇදලා දාන ප්‍රතිපදාවත් මේක සුන්දරව විස්තර කළා. ආර්ය බවට බව පමුණන ප්‍රතිපදාවත් බොහොම ලස්සනට කරුණු හයක් ඔස්සේ විස්තර කළා. ඊළඟ දේශනා කළා භාගතුන් වහන්සේ පින්වත් මහණෙනි, නමුත් යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේ ගැන සිහි කර ඉන්නවනම්, ශ්‍රාවක සංගරුවනි ගුණ සම්පatti ගැන සිහි කර ඉන්නවනම්, ධර්මයේ ගුණ සිහි කර ඉන්නවනම් පින්වත් අනේ මගේ භාගතුන් වහන්සේ කාන්තෙන් අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නයි කිය පින්වත් මිදුල්ලතු ගන්න. විහාරයට යන්න, වැරට යන්න, අනික් කටයුතු කරන්න සංඝගුණ බුදුගුණ හිතා. දීර්ඝ වශයෙන් හිතන්න බැරි නම් කෙටියෙන් හරි හිතා කරන්න. තමන් ශ්‍රේෂ්ඨ බවට පත් කරන ප්‍රතිපදාවේ පටන් අරගෙන ඉන්න. ශ්‍රේෂ්ඨ බවට පත් කරන ප්‍රතිපදාව පටන් ගත්තු කෙනා ශ්‍රේෂ්ඨ භවින්ම අවසන් කරයි. ශ්‍රේෂ්ඨ භවයේ හිමිකරුවෙක් කරයි. පුතජන ප්‍රතිපදාව පටන් ගත්තු කෙනා මොකද වෙන්නේ? පුතජන භවයේ හිමිකරුවෙක් කරයි.
හීන ප්‍රතිපදාව පටන් ගත්තුගෙන හීන භවයේ හිමි කරුවෙක් කරයි. ලාමක දේවල් ප්‍රතිපදාව හිටපුගෙන ලාමක භවයේ හිමි කරුවෙක් කරයි. හරි ආශ්චර්යයි මේ විදිහ තථාගතයන් වහන්සේ ගැන ශ්‍රාවක සංඝරත්නය ගැන සිහි කරද්දී හරි පුදුමයි. සත්තානම් විසුද්ධිය සත්‍ය පිරිසුදු කරන ප්‍රතිපදාවට ආව කියනවා. ශෝක පරිදේව දුක් දුම්නස් නැති කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ප්‍රතිපදාව පටන් ගත්තා කියනවා. අඬන්න නැතුව වැළපෙන්නේ නැතුව ශෝක කරන්නේ නැතුව සමහර අය ඉන්නු අඬාගත්තු ගමන්. ප්‍රතිපදාවට ඇවිල්ලත් අඬාගත්තු ගමන් ඉන්නේ. අඥාන කම්මයි එක නම් තියෙන මට පේන හැටියට. අනේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවේ මං ඉන්නව නෙවද? ඔය ශ්‍රේෂ්ඨත්වයට පත් කරන ප්‍රතිපදාවේ මං භාගතුන් වහන්සේ මෙහෙම වදාලා මම මේක ඉන්නව නෙවද? ඒක නේද මම මේ පුරුදු කරන්නේ කියලා සතුටු වෙන කට්ටිය හරි අඩුයි පින්වත්. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට එවන් උදාර සිතක් ඇති කරගෙන උදාර ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව උදාර ශ්‍රේෂ්ඨ බවට පත් කරන ප්‍රතිපදාවක වාසය කළා. ශ්‍රේෂ්ඨ වූ භවයේ හිමිකරුවෙක් වෙන්නට මේ පින්වත් සියලු දෙනාට මේ රැස් කරගත් උදාර පිනත් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත ගස්රිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ මීට වසරකට පෙර මිය පරලෝකීය ආර්.එම්. සුජීව ප්‍රියංකර රාජපක්ෂ පුතුණුවන්ට පින් අනුමෝදන් කිරීම පිණිස බලල්ල හැරමයාගම පදිංචි පින්වත් බණ්ඩාර මැණිකී පින්බර මාතාව විසින්. ඉතින් මේ රැස් කරගත් උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දිවිඳුන් විස්කන් දේවපුතු සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදු සසුන හිත කැමති සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසභ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානයට ආරක්ෂාව සපයන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දිත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පatti පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. මහමෙවුනා මහා විහාරයේ අනුශාසක කට්මීරී ධම්මදේව ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට විකාශන කටයුතු වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ශ්‍රේෂ්ඨ භවයේ හිමිකරුවෙක් වෙන්නට වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ වගේම රැස්වන උදාාර පින බලල්ල හැරමයාගම විසූ අවුරුදු 21ක් ආයු විඳ මීට වසරකට පෙර මිය පරලෝකීය ආර්.එම්. සුජීව ප්‍රියංකර රාජපක්ෂ පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලෝකීය එම්.බී. රාජපක්ෂ ස්වාමි පුරුෂයාට එම්. හේරත් බණ්ඩා පියාණන්ට එස්.එම්. රම්මැණිකේ මෑණියන්ට ආර්.එම්. ටිකිරි බණ්ඩා පියාණන්ට ආර්.එම්. මුතුමැණිකා මෑණියන්ට සහ ආර්.එම්. සුජීව ප්‍රියංක පුතුණුවන්ට ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ ධර්ම දානමේ පින්කම සඳහා උපකාර කරන පින්වත් බණ්ඩාර මැණිකේ පින්බර මාතාවට මහව බලල්ල යූ.බී. වානිනායක විදුහලේ ඇදුරු මඩුල්ල සහ වාරියපුල යොවුන් සේනාංකයේ ඇදුරු මඩුල්ලට සොයුරියන්ට මේ පින් අනුමෝදන් වේවා. සුජීව සිටින ආර්.එම්. ආනන්ද ඉන්ද්‍රාණි ධර්මලතා වසන්ති හේමලතා චාන්දනී කුසුමලතා එස්.එම්. මුතුබණ්ඩා ආර්.එම්. තිලකරත්න සහ මුදිත සම්පත් යන පින්වත් දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා.
ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.